समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ ඇඹිලිපිටිය නවනගරයේ විශ්කම් විහාර මාවත ලිපිනේ පදිංචි රමණී සෙනවිරත්න මහත්මිය සහ එස් ජයසේකර මහත්මයා, මාතර පල්ලිමුල්ල පදිංචි සී දහනායක මහත්මිය සහ ජේ ජයසේකර මහතා, දෙය්යන්දර දංහේනේ පදිංචි කේ ජයසේකර මහත්මයා, ගාල්ල අංකොක්කාවල පදිංචි සුනේත්‍රා සෙනවිරත්න මහත්මිය කියන පින්නතුන් එකතු වෙලා මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ අත්තන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි ඊටාම කරුණාවෙන්, දයාවෙන්, අනුකම්පාවෙන් මතුකොට වදාළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඒකාන්ත වශයෙන්ම නිවන කුළු ගැන්වෙන එකක්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මීය අනුව බලනකොට අපට දැනෙන, අපට තේරෙන එක්තරා දෙයක් තමයි මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන එක මේ ධර්මයේ තුලින් ඊටාම අමාරු දෙයක් නෙමෙයි කියන කාරණේ. ඉලක්කගතව ධර්මයේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුට අවබෝධය කරා යන්නේ ඊටාම පහසුයි. එක්තරා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා එක්තරා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේවතාවා පළමු යාමය ඉක්මවා යන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට ප්‍රශ්නයක් තියෙනවා. ජානාසිනෝ ත්වං මාරිස සත්තානං නිමොක්කං පාමොක්කං විවේකಂತಿ. ඔබ වහන්සේ මට පැහැදිලිව දේශනා කරන්න, ඔබ වහන්සේ විසින් නිමොක්කයත් පාමොක්කයත් විවේකයත් කුමක්ද? ප්‍රශ්න තුනයි. මොකද්ද? විමුක්කයත්, නිමුක්කයත්, නිමුක්කයත්, පාමුක්කයත්, විවේකයත්. මොකද්ද මේ නිමුක්ක කියලා කියන්නේ? නිමුක්ක කියලා කියන්නේ ආර්ය මාර්ගය. පාමුක්ක කියන්නේ මොකද්ද? පාමුක්ක කියන්නේ ආර්ය ඵලය. විවේකය කියලා කියන්නේ නිර්වාණය. දැන් මෙතන වචන තුනකින් පැහැදිලි වෙන්නේ වැඩ කරන්න ඕන දේත්, ලබා ගන්න ඕන දේත්, පත්වන තත්ත්වයක් කියන්නේ. අනේකයි මෙතන තියෙන්නේ. කරන්න ඕන දේත්, පත්වන තත්ත්වයක්, ලැබෙන දේත් කියන්නේ. ජානාසිනෝ ත්වං මාරිස සත්තානං නිමොක්කං පාමොක්කං විවේකಂತಿ. නිමොක්ෂයත්, පාමොක්ෂයත්, විවේකයත් ඔබ වහන්සේ මට පැහැදිලිව දේශනා කරන්න. ඉලක්කගතයි. ගැටලුව පිළිතුරත් බොහොම ඉලක්කගතයි. නිමොක්කයයි, පාමොක්කයයි, විවේකයයි කුමක්ද කියලායි බුදුරජාණන් වහන්සේ අහන්නේ. දැන් බලන්න පින්වත්නි, මේ ජීවිතය තුළදී අවබෝධයට යන කෙනෙකුට මෙන්න මේ වචන තුන
ඊටාම පරිස්සමින් ලිහා ගත්තොත් මේ වචන තුන ලිහා ගත්තොත් ඒ ලිහාගත් ශ්‍රාවකයාට විමුක්තිය කරා පියමන් කරන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ පිළිතුර තමයි පින්වත් දේවේන්ද්‍රය අහගන්න කියනවා. තණ්හාව මුල් කරගෙනයි භවය තියෙන්නේ කියනවා. මොකක් නිසාද භවය පවතින්නේ? තණ්හාව මුල් කරගෙනයි භවය පවතින්නේ. ඒ කියන්නේ තණ්හාව නිසා භවය පවතිනවා කියන්නේ මේ හිතේ ඇති වෙන තණ්හාව නිසා අපි කර්ම කරගන්නවා. චේතනා පහල කරගෙන අපි කර්ම කරනවා. ඒතර චේතනා පහල කරගෙන කර්ම කරන්නේ මොකක් නිසාද? තණ්හා මූලක. තණ්හාව මුල් කරගෙනයි පින්වත්. තණ්හාව මුල් කරගෙනයි සම්පූර්ණයෙන්ම භවය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ තණ්හාව මුල් කරගෙන සිද්ධ වෙන භවය බුදුරජාණන් වහන්සේ අපට ඒක පැහැදිලි කරන්නේ නන්දි භව පරික්ඛායා. නන්දි භව පරික්ඛායා කියන එක ඒ කියන්නේ නන්දියම පදනම් කරගෙන භවය ක්‍රියාත්මක වෙනවා කියන අදහසයි. તો නන්දිය කියලා මෙතන පැහැදිලි වෙන්නේ තණ්හාවටනේ. ඒතර තණ්හාවම පදනම් කරගෙන ඒ පුද්ගලයා තුල පින්වත්නි නැවත නැවත විපාක පිණිස කර්මයක් හැදෙනවා. එතකොට නැවත නැවත විපාකයේ පිණිස කර්මයක් හැදෙනකොට ඒ නැවත නැවත විපාක පිණිස හැදෙන කර්මය එහෙමත් නැත්නම් භවය කියලාම අපි ගමුකෝ. භවය ਸਰව ප්‍රකාරයෙන්ම සියලුම පැතිවලින් ක්ෂය භවට පැමිණීමක් ඇද්ද? සියලු ආකාරයෙන් සියලු පැතිවලින් ක්ෂය වීමක් ඇද්ද? ඒ වගේම සංඥාස්කන්ධේ විඥානස්කන්ධේ ක්ෂය භාවයට පැමිණීමක් ඇද්ද? යාට රූප සංඥා, ශබ්ද සංඥා ආදී පවතින්නෙත් නැහැ. චක්කු විඥාන, සෝත විඥාන ආදිය ඒවත් ක්ෂය වෙලා. මොකද ඒ විඥානස්කන්ධේ පහළ වෙලා ඊට අනුව අඳුනාගෙන ඊට අනුව සිතුවිලි පහළ වෙලා ওই විදියට මේවා උපාදානීය ක්‍රියාවලියක් තියෙනවනේ. ඒ උපාදානීය ක්‍රියාවලියම දැන් මෙතන පැනවෙන්නේ නැති ස්වභාවයකටපත් වෙලා. වේදනාවත් නිරුද්ධ වෙලා. වේදනාවත් උපාදානීය වෙන්නේ නැහැ. වේදනාව ඇති වෙච්ච තැනම එහෙම නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වීමක් සංසිඳී යාමක් ඇද්ද? එන්න මේක තමයි සත්‍යයේ නිමොක්කය, පාමොක්කය, විවේකය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් අපි මෙතනදී හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි බුද්ධ දේශනාව පැහැදිලි කරන භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් පැහැදිලි වන ඊටාම වැදගත් දේ තමයි උන්වහන්සේ මේ සංසාර දුක නිකාම්ම කියලා සංසාරික දුකට විකල්ප ඉදිරිපත් නොකොට අතහැරලා දැම්මේ නෑ පින්වත්නි. උන්වහන්සේ සසර දුකයි කියලා පැත්තකට උනේ නෑ. ඒ සසර දුක නිමා කරන ආර්ය මාර්ගයක් පෙන්වුවා. ඒ කියන්නේ නිමොක්කයක් පෙන්වුවා. ඒ ආර්ය මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අද මේ දේශනාවට ලැබිලා තියෙන මාතෘකාව නිසයි මම මේ වචන ටික මේ මුලින් කිව්වේ. නිවන් මාර්ගයට පිවිසීමට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලට පිවිසිය යුතු ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා තියෙනවා. මේ ඇසුරින් අපි දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව නිවනක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තොරව නිවනක් ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර නිවනක් නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය පින්වත්නි නිකන් මඩේ හිටවපු ඉන්නක් වගේ නම් වැඩෙන්නේ. එතනත් නිවනක් නැහැ. අසම්පූර්ණ භාවය නිසා නිවනක් නැහැ. ඍජු මාර්ගයක ගමන් කරන ශ්‍රාවකෙක් ශක්ති සම්පන්නව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල හරියට කොන්ක්‍රීට් දාපු ස්තම්භයක් වගේ. හොඳට කොන්ක්‍රීට් දාපු ස්තම්භයක් වගේ තියෙන්න ඕන. ඒ කොන්ක්‍රීට් දාපු ස්තම්භය කියලා මම මෙතන කියන්නේ සම්මා දිට්ඨිය. ඊටාම හොඳින් සම්මා දිට්ඨිය හදා ගන්න ඕන. සම්මා දිට්ඨිය හදා ගන්න තමයි අපි පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ඊටාම පැහැදිලි අවබෝධයක් නුවණක් හදාගන්නේ.
පටිච්ච සමුප්පාදයේ පිළිබඳ පැහැදිලි නුවණක් අවබෝධයක් හදාගන්නේ වෙන දෙයකට නෙමෙයි. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ක්‍රමානුකූලව ඉදිරියට දියුණු කරගෙන යන මිනිස්සෙකුට පින්වත්නි නිවන් මාර්ගයේ සම්බන්ධ ආධ්‍යාත්මික ප්‍රවේශය එයාට මුණ ගැහෙනවා. එතකොට ඒ මුණ ගැහිම තුළ ඒ ශ්‍රාවකයා තවදුරටත් ශක්තිමත් වුණොත් එයාට පුළුවන් ක්‍රමානුකූලව ඒ ආධ්‍යාත්මික ප්‍රවේශය තුලින් නැගී හිටින්නට. සම්මාදිට්ඨිය ප්‍රතිවේද කර ගැනීම පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකම මාර්ගය නම් සම්මාදිට්ඨිය ප්‍රතිවේද කර ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ මුලින්ම හදා ගන්නවා. දුක සහ දුක ඇති වෙන විදියත්, දුක නිරුද්ධ වෙන විදියත්, දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව පිළිබඳවත් මේ නුවණ හදා ගන්නවා. ඒ කියන්නේ දුක කියන්නේ මොකක්ද කියලා දැන ගන්නවා. පංචස්කන්ධ ලෝකයේ දුකයි කියලා තේරුම් ගන්නවා ගැඹුරින්. පංචස්කන්ධ දුක ඇති වෙන්නේ මොකක් නිසාද කියලා තේරුම් ගන්න. එතකොට එයා දැනගන්නවා තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා. තවත් ඕන නම් පළල්ව තණ්හාව ඇති වෙන්නේ මොකක් නිසාද කියලා දැනගන්න පුළුවන්. තණ්හාව ඇති වෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. චක්කු විඤ්ඤාණයෙන් දත යුතු රූපයන් කෙරෙහි ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් පිළිගන්නකොට එතන තණ්හාව උපදිනවා. ප්‍රිය භාවයෙන් පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ඇස ඉදිරියට එන රූපය සම්බන්ධ ප්‍රිය භාවයක් මధుර භාවයක් පවත්වන තාක් කල්ම ප්‍රිය මధుර භාවයක් පවතින තාක් කල්ම පින්වත්නි එතන තණ්හාව උපදිනවා. එහෙනම් තණ්හාවටත් තව හේතු හැදෙන විදිය තේරුම් ගත්තට කමක් නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය ගැන නුවණක් තියෙන්න ඕන. ඒතර තණ්හාවමයි දුකට හේතුව කියලා දැනගන්නවා. තණ්හාව නිරුද්ධ වුණාම දුක නිරුද්ධ වී යන බවක් දැනගන්නවා. මොන දුකද නිරුද්ධ වෙන්නේ? පංචස්කන්ධ දුක නිරුද්ධ වෙන බව දැනගන්නවා. මොකද පංචස්කන්ධ දුක නිසාම තමයි নানা ප්‍රකාර දුක ලෝකේ උපදින්නේ. ඉතින් ඒ নানা ප්‍රකාර දුක කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි නුඹලාට මං අකුලලා කියනවා නම් පංචස්කන්ධයේ දුකයි කියලා. ඔය දුක තෝරපු හැම තැනකදීම කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. ඔහොම කියාගෙන ගින් අන්තිමට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මහණෙනි සංක්ෂිප්තව අරගෙන බලන්න පංච උපාදානස්කන්ධයමයි ලෝකේ දුක කියලා කතා කරන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. පංච උපාදානස්කන්ධ ලෝකේමයි දුක. එතකොට මෙතන දුක කියලා අපි දැනගන්නේ අවබෝධේ නිවන් මාර්ගයට පිවිසෙන කෙනෙක් නම් පංච උපාදානස්කන්ධ දුක කියලා දැනගත්තම හරි. මොකද පංච උපාදානස්කන්ධ දුක නිසාම තමයි ලෝකේ নানা ප්‍රකාර දුක්ඛයන් උපදින්නේ. නොඑක ආකාරයේ දුක්ඛයන් උපදින්නේ පංච උපාදානස්කන්ධය නිසා. तो नाना प्रकार दुःखයන් ලෝකේ උපදින්නේ පංච උපාදානස්කන්ධයන් නිසා නම් මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාවටත් හේතුව චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා උපජ්ජමානා උපජ්ජති එත්තේසා තණ්හා නිවිසමානා නිවිස්සති. රූපීය භාවයෙන් මధుර භාවයෙන් ඇස ඉදිරියට එන රූපය, කන අභිමුඛ වෙන ශබ්දය, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මෙන්න මේවා ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගන්න තාකල් තණ්හාව උපදිනවා. එතකොට දැන් ඇස ඉදිරියට එන රූපය තුල ප්‍රිය භාවයක් මధుර භාවයක් පවතින්නේ නැතිකොට තණ්හාව උපදින්නේ නැහැ. තණ්හාව නැතිකොට දුක පංච උපාදානස්කන්ධ දුක වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ ඕක නැති කරලා දාන්න හොයාගත්ත රහස වැඩපිළිවෙල බුදු කෙනෙක් මේ විශ්ව ධාතුව තුල ගිලා බැස පවතින සත්‍ය විදියට මතු කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඔන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මේ දුක නිමා කරගෙන නිවන් මාර්ගයට පිවිසෙන්නේ කොහොමද කියන මාතෘකාව තියෙන නිසා ඒකෙදි වැදගත්ම දේ තමයි හරියට සම්මා දිට්ඨිය හොඳට උපදව ගන්න එක. මේ ධර්මයන් පිළිබඳ, ලෝකයේ පිළිබඳ, සත්‍ය පිළිබඳ හරි දැක්මකට එනවා. සම්මා දිට්ඨිය කියන්නේ ඒකයි. හරි දැක්මකට එනවා. ඒ හරි දැක්ම තුල යාට ප්‍රකටව පේන දෙයක් තමයි මේවා හේතුන් නිසා මතුවෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිවෙනවා. ඔක තමයි බුදුදහමේ පටිපාටි. හේතුන් නිසා මතුවෙනවා. හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒතර මෙන්න මේ කාරණේ තේරුම් ගන්න අර සම්මා දිට්ඨියම උපදිනවා. සම්මා දිට්ඨියම තව දුරටත් පැහැදිලි වෙවි මතුවෙනවා.
අර මඩේ හිටවපු ඉන්නක් වගේ තියෙන එක අපි හොඳට කොන්ක්‍රීට් දාලා බොහෝම ශක්ති සම්පන්න ඕනෑම හුළඟකට ඕනෑම ඡණ්ඩමාරුතයකට මුහුණ දෙන විදිහට මේක කොන්ක්‍රීට් දාලා බොහොම හයිය ඇති කණුවක් විදිහට. ඒ කියන්නේ මහ පොළොව මත මේ පිහිටපු මේ ස්තම්භය කාටවත් හොලවන්න බැරි විදියට මේක ශක්තිමත්ව හදා ගන්නවා වගේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස අර චතුරාර්ය සත්‍ය පරියායෙන් ලෝකේ ඊටා හොඳින් විමර්ශනය කරනවා. එතකොට යාට පේනවා එක දෙයක් මේවා හේතුන් සහිතව ඇති වෙනවා. දුක කියන එක හේතුවක් ඇතුව ඇති වෙන්නේ තණ්හාව. හේතුවට විකල්ප කරාම හේතුවට බෙහෙත් කරාම දුක නිමා වෙනවා. හේතුවට ප්‍රතිකාර කරාම දුක නිමා වෙනවා. හේතුන් නිසා උපදිනවා හේතු නිරුද්ධ වීමෙන් ප්‍රශ්නේ විසඳෙනවා. මෙන්න මේ කාරණේ ඊටාම පැහැදිලිව දැනගන්න එකට අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. මේ පිළිබඳ ඊටාම පැහැදිලි නුවණක් පැහැදිලි අවබෝධයක් ඒ ශ්‍රාවකයා ගොඩනගා ගන්නවා. ඒ කියන්නේ මේ එහෙමනම් මේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස තියෙන විකල්පය තමයි පටිච්ච සමුප්පාදේ ඊටා හොඳින් තේරුම් ගන්න එක. එහෙම නැත්තම් මේ සම්මාදිට්ඨිය නැති වෙච්ච තැනක වගකීම අම්මට පවරන්න පුළුවන් තාත්තට පවරන්න පුළුවන් බිරිඳට පවරන්න පුළුවන් ස්වාමියාට පවරන්න පුළුවන් මේ විදිහට කරන්න පුළුවන්. දැන් මේ පදනම දන්නේ නැති වුණාට පස්සේ පිරිතකට උනත් Tamanගේ වගකීම බාර දෙන්න පුළුවන්. එහෙම කරන ඒවාක් තියෙනවා. දැන් බලන්න ලංකාවේ උදේට ලංකාවේ යන ගුවන් විදුලි නාලිකාවකට උදේට කන් දීගෙන ගියොත් හොඳට අහගෙන යන්න බලන්න. ලංකාවේ රේඩියෝ නාලිකාවකට උදේන්ම කන් යොමාගෙන ගියොත් උදෙන්ම කියන්නේ මෙන්න මේ පිරිත මෙන්න මේ අහවල් දෙයට හොඳයි මේ පිරිත අහවල් දෙයට හොඳයි මේ පිරිත දුටුගැමුණු රජුරෝ යුද්ධයට යනකොට ඔටුන්නි ගහගෙන ගියා මේ පිරිත මාලිගාවේ තියනවා තැම්පත් කරලා තඹ රත්තරන් පත්තිරුවල ලියලා මෙහෙම කියගේ උදේට කියනවා. එතකොට ඒ පිරිත් ඔක්කොම කියලා ඒ අය නිකම්ම සද්ද නැතුව ඉන්නෙත් නෑ. ඊට පස්සේ කියනවා ඒවා පටිගත කරපු දේවල්. ඒවාගේ උදේට කියනවා පැය දෙක තුන සමහර නාලිකා තියෙනවා රෑ 12ට පටන් ගන්න ඊ ටික කියන්නේ. ඒකේ නරකකුත් නෑ. නමුත් මේක සාමාන්‍ය පුද්ගලිකව තනි පුද්ගලයා විසින් අනුගමනය කරනවට වඩා සමස්ත සමාජයේටම මේක ගියාට පස්සේ පොඩි අර්බුදයක් මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ කියන්නේ පිරිත් දාන එක හොඳ නැහැ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ඒවා ඊටාම හොඳයි. ඒ වගේ යහපතක් තියෙනවා. ඊට වඩා දෙයක් අපි කරන්න ඕන කියන එකයි කියන්න උත්සාහ කරන්නේ. දැන් මේ විදියට ඔක්කොම කියලා අන්තිමටම ඒ අය කියන දෙයක් තමයි මෙන්න මේ සෙනසුරු ප්‍රශ්නෙට මේ ගාතාව හොඳයි. රාහුගේ ප්‍රශ්නෙට මේක හොඳයි. මෙන්න මේ අපලේට මේක හොඳයි. මේ ග්‍රහයාගේ නීච වීමට මේක හොඳයි කී ඒගොල්ලෝ ඒවා තෝරනවා ඊට පස්සේ. මිනිස්සු අතර තියෙන ප්‍රශ්න වලට තෝරනවා. සෙම රෝග තියෙනවා නම් මේක හොඳයි, වාත රෝග තියෙනවා නම් මේක හොඳයි, පිත් රෝග තියෙනවා නම් මේක හොඳයි. ඔහොම කියලා මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න වලට අර පිරිත් සහ අර කියන ගාථා වර්ග කරනවා ඒගොල්ලෝ. වෙනම වර්ගීකරණයක් කරනවා. ඒතර මේ වර්ගීකරණය කරලා උදේට මේ ඒ කියන්නේ පැය 3ක් 4ක් මේක අහගෙන ඉන්නකොට තේරෙනවා හරි මේ මගේ ප්‍රශ්න ටිකට මේ ගාථා ටික සුදුසුයි. මගේ ප්‍රශ්න ටික විසඳ ගන්න මේ ගාථා ටික සෑහෙනවා. එතකොට යා අන්න ප්‍රශ්නේ ගාථාවට හිමීට තල්ලු කරා. ඒ කියන්නේ වගකීම ගන්න පුළුවන් ගාථා ලෝකයේ තියනවා කියලා යාට හිතෙනවා. වගකීම දෙන්න පුළුවන් මේ සූත්‍ර මේ ලෝකයේ තියනවා කියලා යාට අදහසක් එන්න පුළුවන්. උදේම මේ කහගෙන එක දිගට දවස ගානේ මහන කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව් සෙනසුරු නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නේ මේ අහවල් පිරිතට වගකීම ගන්න දෙන්න පුළුවන්. රාහු ප්‍රශ්නය නම් මේ පිරිතට පුළුවන්. එහෙම අපි ලයිස්තු ගත කරලා ඒවා වගකීම බාර දෙන බවක් අපට පේන්න තියෙනවා. ඒතර මේ ටික ඔක්කොම උදෙන් අහගෙන ගිහින් ලෝකයේ මිනිස්සු වගකීම බාර ගන්න ලෑස්ති වෙයිද කියලා බරපතල අර්බුදයක් තියෙනවා. දැන් මේ ඔක්කොම කරන්නේ බුදුරජාණන් වහන්සේව ඒ කියන්නේ ඇත්තටම ධර්මයේ මාකට් කර තමයි මේ ඔක්කොම කරන්නේ. ධර්මයේ විකුණමින් තමයි ඔක්කොම කරන්නේ. ඒතර මූලික බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය එහෙම එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේවා හේතුන් නිසා ඇති වෙනවා. හේතුවට විකල්පය කළොත් ඒ හේතුවට විකල්පේ මේ ගාථාවකට කරන්න බෑ. හේතුවට විසඳුමක් ඉදිරිපත් කළොත් ඒ හේතුව නිසා උද්ගත වෙන තත්වයක් තියෙනවනේ. හේතුව නිසා ලෝකේ මතුවෙන ප්‍රශ්නයක්. හේතුවට විසඳුමක් ඉදිරිපත් කළොත්
ඒ හේතුවට විසඳුමක් ඉදිරිපත් කරපු තැනක ඒ හේතුව නිසා උද්ගත වන යම් තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වය નિરાයාසින් සමනය වෙනවා. ඒක හේතු සහිතවනේ ඇති වුණ. ඔන්න ඔය පටිච්ච සමුප්පාද පර්යායෙන් ලෝකය දෙස බලනකොට ලෝකයේ කෙරෙහි Tamanගේ సంతానගත අවබෝධය යොමු කර ගන්නකොට එයාට මේ කාරණේ ඊටා පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එතකොට එයා මේක සෙනසුරුගේ අවුලක් විදියටවත් රාහුගේ ප්‍රශ්නයක් විදියටවත් සිකුරුගේ ප්‍රශ්නයක් විදියටවත් මේ ග්‍රහයෙක්ගේ නීච වීමක් විදියටවත් අපලයක් ගැනවත් ඒරාෂ්ටකයක් ගැනවත් කතා කරමින් එකට වගකීම දෙන්න යන්නේ නැහැ. එයාට පේනවා ඊටා පළල් සිද්ධාන්තයක්. මොකද්ද? හේතුන් නිසා උද්ගත වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා මුළු විශ්වයේ පුරාම සිද්ධ වෙන සියලු ක්‍රියාකාරකම් හේතුඵල දහම ඔස්සේ එයාව දකින්න පටන් ගන්නවා. හේතුඵල දහම ඔස්සේ දකින්න පටන් ගන්නවා. හේතුඵල දහම ඔස්සේ මේ කාරණය දකිනකොට හේතුඵල දහම ඔස්සේ මේ ලෝකයේ මේ කාරණේ යා දකිනකොට ඒ දකින පුද්ගලයාට පින්වත්නි ඒ දැක්ම තුලම එයා තුල නිවීමක් සංසිඳීමක් ඇති වෙනවා. එතන සම්මාදිට්ඨිය උපදිනවා. එතකොට මේ සම්මාදිට්ඨිය තුල මේක දැන් ලෝකයේම හේතුඵල දහමක් හේතුඵල මත ගොඩ නැගෙන බව තේරුම් ගත්තා කියලා තණ්හාව උපදින එක නවතින්නේ නැහැ. දැන් මේ අපිට උවමනාව තියෙන්නේ මේ දුක නවත්තා දැමීම. ඒ කියන්නේ දුක සම්පූර්ණයෙන් නූපදින තනකට හිත හදා ගැනීම කියන්නේ නිර්වාණයට. එතකොට නිර්වාණය ධාතුව සාක්ෂාත් කරගන්නවා නම් මේ පංච උපාදානස්කන්ධ දුක නැවත මෝරගෙන වැඩෙන එක නවත්ත ගන්න අපි කොහොම හරි උවමනයි. ලෝකෙම හේතුඵල ධර්ම මත ගොඩ නැගී ඇති බව තේරුම් ගන්නවා පොදුවේ. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒක ඊටාම හොඳ දෙයක්. එතකොට ඒ කාරණේ තේරුම් ගත්ත ශ්‍රාවකයා විසින් දැන් තමන්ගේ හිත නිවනට පත් කරගන්න ඕනේ. ඒ තමන්ගේ හිත නිවනට පත් කරගන්න මුළු විශ්ව ධාතුවම හේතුන් නිසා හට ගන්නවා. මේවා මේ තැන් හේතුන් නිසා හට ගන්නවා. මේ එහෙම එකක් ඕනේ නැහැ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ අවශ්‍ය මාත්‍රාවටම අපිට කියලා දීලා තියෙනවා. එතකොට මෙතන හේතුන් නිසා හටගන්නේ පංච උපාදානස්කන්ධ දුක නම් පංච උපාදානස්කන්ධ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව ඇති වෙන්නේ චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිස්සති. එතකොට තණ්හාව ඇති වෙන්නේ ඔන්න ඔහොමයි. එතකොට එයා දැනගන්නවා දැන් බාහිර ලෝකය ප්‍රියමනාප භාවයෙන් පිළිගත්ත එක ගැටලුවක්. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං ඇසහරහා දකින රූපය ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගැනීම අවුලක්. එතන අවුලක් තියනවද නැද්ද? එතන අවුලක් තියෙනවා. ඇස ඉදිරියට එන රූපය ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගැනීම බරපතල අවුලක්. අවුල් සහගතයි. දැන් ඔබට මම කියනවා පින්වත ඇස ඉදිරියට එන රූපය ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගන්න එපා කියලා මම ඔබට කියනවා. දැන් මම ඔබට එහෙම කිව්වා කියලා ඔබ පිළිනොගෙන ඉදීද? ඔබේ ඇස ඉදිරිය දැන් මේ වෙලාවේ නම් වැඳගෙනත් සමහරට ගෙවල් වල ඉඳලා අහගෙන ඇති මේක. නමුත් දැන් ඒ ඇත්ත තමයි කියලා කියයි. නමුත් ඊට පස්සේ දරුවා මුණුබුරා දකින්නකොට ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගන්නවද නැද්ද? අවංක උත්තරයක් කියන්න. අනිවාර්යෙන් ඔබ ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගන්නවමයි. කන ඉදිරියට එන ශබ්දය දරුවගේ කටහඬ, අම්මගේ කටහඬ, තාත්තගේ කටහඬ, ආදරය කරන කෙනාගේ කටහඬ, ගායකයෙක්ගේ කටහඬ, කැමැතිම ගායකයාගේ කටහඬ මෙන්න මේ ශබ්දය ඇහෙනකොට ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගන්නවද නැද්ද? අවුල ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගැනීම තමයි. ඒක අවුල් තමයි. හැබැයි ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගන්න එපා කියලා මම ඔබට කිව්වා කියලා මේ බණේදී ඔබ ඒක කරයිද? ඒක ඔබට කරන්න පුළුවන්ද ප්‍රායෝගිකව? ඒක ප්‍රායෝගිකව ඇත්තටම කරන්න බෑ. මොකද මේක නිකම්ම හුදු කතාන්දරයක් විතරයි. මේ කොහෙවත් ඉන්න හාමුදුරුවෝ කෙනෙක් කිව්වා කියලා ඔබ එහෙම කරන්න ඕන කියලා එකකුත් නෑ. දැන් එහෙමනම් මේ ඔබ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගන්න එකම නම් අවුල. ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළි නොගන්න තැනකට ඔබ හිත හදා ගන්නම ඕන. එපා කිව්වට වැඩක් නෑ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. එපා කිව්වා කියලා ඔබට ඒක කරන්න බෑ. මොකද ඔබ අනාදිමත් කාලයක් තිස්සේ ඇස ඉදිරියට එන
කන ඉදිරියට එන, නාසය ඉදිරියට එන, දිව ඉදිරියට එන, කය ඉදිරියට එන, මනස ඉදිරියට එන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ආදී බාහිර ආරම්මණයන් ප්‍රිය භාවයෙන්, මధుර භාවයෙන් පිළි අරගත් උදවිය. ඔබ මා ඇතුළු අප හැමෝම. ඒවා ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් අපි පිළි අරගෙන තියෙනවා. එතකොට ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් පින්වත්නි පිළිගන්න එපා කියලා කිව්වා කියලා ඔබ ඒක පිළිගන්න එක නතර කරන්නේ නැහැ. ඕනනම් මේ බණ ඇහෙන වෙලාවේ ඒක කරයි. බණ ඇහෙන වෙලාවේ ඒක කරාට ඊට පස්සේ ආයෙත් දරුවා දකින්නකොට, මුණුබුරා දකින්නකොට, අම්මා දකින්නකොට, තාත්තා දකින්නකොට, පෙම්වතා දකින්නකොට, පෙම්වතිය දකින්නකොට මේ බණ ටික අමතක වෙලා ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් පිළිගන්නවද නැද්ද? පිළිගන්නවා. ඉඹ දරුවෝ රකින්නේ, මුණුබුරෝ රකින්නේ එකයි බණහන අයත්. එයා ඒක ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් පිළි අරගෙන. එහෙමනම් අන්න එතනට හේතුඵල ධම යොදාගෙන බලන්න ඕන. මොකටද? ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් ඇති වුණ රූපේ ඇත්ත කතාව මොකද්ද? ඒකයි අනිත්‍ය සංඥාව, අනිච්ච සංඥා, මේ අනත්ත් සංඥා කියන සංඥා වැදගත් වෙන්නේ. එතකොට එයා පින්වත්නි එයා දකින්න ඕන ඇස ඉදිරියට එන රූපයේ ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් පිළිගන්න බැරි වෙන විදියට, ඒ කියන්නේ නිරායාසයෙන් පිළි නොගන්න මට්ටමට රූපය දෙස Tamanගේ අවධානය යොමු කිරීමේ කුසලතාවයක්, දක්ෂතාවයක් Tamanට තියෙන්න ඕන. ශබ්දයේ දෙස අවධානය යොමු කිරීමේ කුසලතාවයක්, දක්ෂතාවයක් Tamanට තියෙන්න ඕන. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම ආදී කෙරෙහි Tamanගේ අවධානය යොමු කරගනිද්දී ඒවා ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් පිළි නොගත හැකි දේවල් බවට ඔබේ හෘද සාක්ෂියට දැනෙන්න ඕන. මම කිව්වට නෙමෙයි. ඒ හෘද සාක්ෂියටම මේ අත්දකින්න ලෝකය තුල ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් පිළිගන්න පුළුවන් දේවල් නැහැ කියන එක නිකම්ම කතාන්දරයක් විදියට කිව්වා කියලා, මේ බණකදි කිව්වා කියලා ඔබට ඒක කරන්න බෑ ප්‍රායෝගිකව. මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වෙන්න එපා. එhmenan ප්‍රායෝගිකව කරන්න නම් මේ කතාව ඔබේ හදවතටම දැනෙන්න ඕන. හදවතට දැනෙන්න ඕන. හදවතට දැනෙන්න තේරුම් ගැනීම පිණිස තමයි බුදුදහම පැහැදිලි කරන්නේ අනිමිත්තානුපස්සනා කියලා භාවනාවක්. අන්න මේ බුදුදහමේ විතරයි මේවා තියෙන්නේ. ලෝකේ කිසිම මතවාදයක නැහැ. පින්වත්නි, අනිමිත්තානුපස්සනාව තුලින් අපි කරන්නේ නිමිත්ත ප්‍රහාණය කරන එක. ඇස ඉදිරියට එන රූපය නිමිති වශයෙන් පිළිගන්න තාක්කල් ඔබ තුල ප්‍රියභාවයක්, මధుරභාවයක් පවතිනවා. ඇස ඉදිරියට එන රූපය තුල නිමිති වැටෙන තාක්කල් ඔබ තුල ප්‍රියභාවයක්, මధుරභාවයක් උපදිනවා. ඒ නිසා ඒ ප්‍රියභාවයේ, මధుරභාවයේ අයින් කර ගැනීම පිණිස මේ බණකෙන් කිව්වා කියලා ඔබට මොකක්වත් වෙන්නේ නැහැ. ඒකට විකල්පයකට ඔබ යා යුතුයි. ඔබ යා යුතු විකල්පය තමයි බුදුරජාණන් වහන්සේගේ හදමණ්ඩලේ විතරක් උපන් ආධ්‍යාත්මික එක්තරා ප්‍රවේශයක් තියෙනවා. ඒ ප්‍රවේශයට අපි කියන්නේ අනිමිත්තානුපස්සනාව. මේ අනිමිත්තානුපස්සනාව තුළ භාවිත වෙනකොට හිත මේ ප්‍රිය මధుර භාවයෙන් යුතු නිමිති Tamanට නොවැටහි යනවා. අන්න විකල්පේ. ප්‍රිය මధుර නිමිති නොවැටහි යනවා. නිමිත්ත ප්‍රහාණය වෙනවා. ඇස ඉදිරියට එන රූපය තුල ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් නිමිති අහුවෙන තාක්කල් ඔබ ඒක ප්‍රිය මధుර භාවයෙන් පිළිගන්නවා. ඒ තාක් කාලයක් එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජ ඒ තාක් කාලයක් තණ්හාව උපදිනවා. ඒ තාක් කාලයක් තණ්හාව උපදිනවා. දැන් මේ ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් හිතට නිමිති වැටහෙන ගතියක් තියෙනවා. අන්න ඒ අනිමිත්තානුපස්සනාව වඩලා ඕන අපි මීට කලින් ඔබට මතක ඇති දේශනා කරලා තියෙනවා අනිමිත්ත චිත්ත සමාධිය කියලා එකක්. අනිමිත්ත විමෝක්ෂය කියලා එකක්. අනිමිත්තානුපස්සනාව ඉදිරියට වැටෙනකොට පින්වත්නි චන්දරාගය ප්‍රහාණය වෙනවා. කවරක චන්දරාගයද? අර ප්‍රියභාවයෙන්, මధుරභාවයෙන් අල්ලපු රූපය තුල පවතින චන්දරාගය දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් අපිට දැන් නිමිති වැටෙන්නේ නැති ස්වභාවයකට අපේ හිතපත් වෙනවා. දැන් අපිට හැම වෙලාවකම පින්වත්නි නිමිත්ත වැටෙනවා. ප්‍රිය මధుර භාවයෙන් නිමිත්ත වැටෙනවා.
ඇස් දෙක පියාගෙන දැක්ක රූප මාස ගානක් අවුරුදු ගානකට කලින් දැක්ක රූප ආපු ශබ්ද දැනුණු සුවඳ දැනුණු රස දැනුණු පහස මේ මොහොතේ ආවර්ජනය කරලා බලන්න පුළුවන්. ඒ නිමිති මනසේ රැඳිලා තියෙන නිසා ඒ නිමිත්ත සම්පූර්ණයෙන් අතීත අනාගත වර්තමානීය කියන තුන් කාලය තුලම නිමිත්ත නොහිටින විදියට අයින් කර ගැනීම පිණිස තමයි අනිමිත්තානුපස්සනාව කියන භාවනාවක උපකාරාර්ථය වැදගත් වෙන්නේ. එතකොට මේ විදියට බලනකොට පින්වත්නි මේ තමන්ගේ හිත තුල පින්වත්නි නිමිති සටහන් තමන්ටම නොපෙනී යනවා. උදාහරණයක් විදියට ඔබ දැකලා තියෙන දෙයක්. අපි හිතමුකෝ මුහුද දැකලා තියෙනවා කියලා. මුහුද දැකලා තියෙනවා නම් පින්වත්නි S2 පියාගෙන ඒක හිතින් කල්පනා කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක හිතින් අල්ලගත්තට පස්සේ ඒ හිතට මනසින් වැටෙන නිසා නැවත නැවත මුහුද බලන්නත් හිතෙනවා ඇත්තටම. ඇත්තටම මේ හිතින් S2 පියාගෙන මුහුද ගැන කල්පනා කරනකොට ඇහෙන් දකින්නම ඕනේ නෑ. නිමිති මනසේ රැඳිලා තියෙන නිසා මහ මුහුද ගැන S2 පියාගෙන කල්පනා කරනකොට ඒ S2 පියාගෙන කල්පනා කරන තැනක පින්වත්නි ඒ මුහුද ගැන ඇතිවෙන පරිකල්පනය නිසා අපේ හිතට නොයෙක් ආකාරයේ චිත්ත සංස්කාර ප්‍රවාහයන් ගලන්න පටන් ගන්නවා. එතකොට ඒ ගලාගෙන ඒම නිසාම එයාට මහ මුහුද උපාදානය වුණාම ඊට පස්සේ යා හිසිතින් කයින් වචනින් යා කර්ම කරනවා. මුහුද බලන්න යන්න හිතෙනවා, ගිහින් ඉන්න හිතෙනවා, රැල්ල පා ගන්න හිතෙනවා, ගොඩාක් දේවල් හිතෙනවා. එතකොට මෙන්න මේ විදියට නිමිති මනසේ සටහන් වී ඇති නිසාම අපි තුල උපාදානීය ස්වභාවයක් පවතිනවා. ඒ උපාදානීය ස්වභාවයක් පවතින තාක්කල් නැවත නැවත ලෝකයට ගිහින් ඒ මහ මුහුද දැකීම කෙරෙහි ඇහැ ඉදිරියට එන මුහුද ඇහින් දකින මුහුද ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගන්න තාක්කල් මුහුද කෙරෙහි හිතේ තණ්හාවක්, කැමැත්තක්, ඇල්මක්, නන්දියක්, ඡන්දයක්, රාගයක් පවතිනවා. ඉතින් මේ අවිඥානික දෙයක් නේ. සවිඥානික ස්වභාවයේ පවතින සියලු දේවල් වලටම මේ ස්වභාවය වළංගුයි. ඒතකොට මේ විදියට පින්වත්නි මුහුද දිහා බලනකොට S2 පියාගෙන මුහුද කල්පනා කරනකොට ඒ මුහුදේ රළ නගින විදිහ පවා, මුහුදේ ඇති වර්ණය පවා, මුහුදේ අහස ඒ මොහොතේ යා දැකපු මුහුදේ අහසේ ඇතිවෙච්ච හැඩතලයේ පවා, අහසේ තියෙන සෞම්‍යභාවය, වර්ණවත්භාවය, සුන්දරත්වයේ පවා හිතට හරි ලස්සන චිත්‍රපටියක් වගේ හිතට වැටෙනවා. ඒ වැටහීමත් එක්ක නොයෙක් ආකාරයේ සිතුවිලි සංස්කාර ධර්මයන් හිතට ගාලනවා. ඒතර මේ විදියට සංස්කාර ගාලනවා කියන්නේම දුකක් පින්වත්නි. සංස්කාර කියන්නේම දුකක් බුද්ධ දේශනාවට අනුව. මෙන්න මේක දැන ගැනීම තුළ තමයි සම්මාදිට්ඨිය තවදුරටත් තියුණු වෙන්නේ. එතකොට හිතට සංස්කාර ගලාගෙන එනවා කියන එක දුකක්. ඒතර ඇහෙන් දැකපු කනින් නාසයෙන් දිවෙන් කයින් ඇත්තටම එතන ඇහැ හරහා නෙමෙයි සංස්කාර ගලන්නේ හිත හරහා. මොකද එයා ඇහෙන් දැකපු නිමිති සටහන් හිත තුලයි තියාගෙන ඉන්නේ. දකින්න S2 පියාගෙනයි මේ හිතින් මේ සටහන් ආවර්ජනය කරන්නේ. ඒ නිසා ඇස හරහා මේ මොහොතේ සංකාර ගලාගෙන දුක හට ගන්නවා නොව සිතින් සංස්කාර ගලාගෙන එීම නිසා හිතින් සංස්කාර නැවත නැවත ඇතිවීම නිසාම දුක හට ගන්නවා. මේ සංස්කාර කියන්නේම දුකේ හේතුව කියලා යම් කෙනෙකුට දැකලා එතනිනුත් යම් අවබෝධයක් හදාගන්න පුළුවන්. එතකොට මේ විදියට හිතින් යමක් උපාදානය කරගත්තා නම් ඒ හිතින් උපාදානය කරගෙන ඉන්න තාක්කල් පින්වත්නි දුක හට ගන්නවා කියලා එයා දැනගන්නවා. එතකොට ඒ විදියට දකින්නකොට පින්වත්නි ඇසින් දකින රූපයේ කෙරෙහි, කනින් අහන ශබ්දයේ කෙරෙහි, නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රසය කෙරෙහි, කයට දැනෙන පහස කෙරෙහි, මනසට දැනෙන අරමුණු ධර්මයන් කෙරෙහි යම් කිසි ඇල්මක් තිබ්බනම් ඒ ඇල්ම අතහැරෙනවා. මොකද ඒ ඇහෙන් කනින් නාසය ආදී
මේ ආදී දේවල් වලින් අත්දැකපු මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම ආදිය දැක්කේ ඒවා හරහා හිතට සංස්කාර ධර්මයන් කඩාගෙන බිඳගෙන ඒම දැක්කේ දුකක් විදියටයි. ඒකයි මම කිව්වේ මේ චතුරාර්ය සත්‍ය පරයය දකින්න තමයි සම්පූර්ණයෙන් තණ්හාව නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ කරන්නනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මූලික වශයෙන් අපි දැන් ප්‍රතිවේධ කරගන්න ඕනනේ පින්වත්නි. ඒකටනේ මේ උත්සාහ කරන්නේ. ඒකටනේ මේ වෑයම් කරන්නේ, වෙන මොකටවත් නෙමෙයිනේ. ඒතකොට මේ විදියට බලනකොට පින්වත්නි එයාගේ හිත තුළ යම්කිසි ආකාරයකින් රූප උපාදානයක් තිබ්බනම්, ශබ්ද උපාදානයක් තිබ්බනම්, ගඳ සුවඳ, ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින අර චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං කියන ස්වභාවයෙන් ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගත් බවක් තියෙනවා නම් ඒ ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් අල්ලගත් රූප ශබ්ද ආදිය ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් අල්ලන එක අතහැරලා දානවා. ඇයි ඒ විදියට අතහැරලා දාන්නේ? මොකටද ඒ විදියට අතහැරලා දාන්නේ? ඒ විදියට අතහැරලා දාන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒ විදියට අතහැරලා දාන්නේ පින්වත්නි ඇහෙන් දකින රූපේ නිසා සංස්කාර හිතට ගලාගෙන එනවා නම් දුකයි කියලා ගැඹුරින් තේරුම් ගත්ත නිසායි. සිතුවිලි හිතට ගලාගෙන එනවා කියන්නෙම දුකක්. මොකද ඒ සිතුවිලි නිසාම ඒවා උපාදානී වෙලා නැවත සිතෙන් කයෙන් වචනෙන් කර්ම හැදෙනවා. කර්ම හැදෙනවා කියන්නේ දුකක්මයි. මොකද කර්ම හැදිච්ච තැන්වල තමයි නැවත එයාට ජරා මරණ දුක ආය මෝරගෙන උපදින්නේ. මේකයි තියෙන අවුල. ඒ නිසා යා චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං කියන ස්වභාවය ඇස ඉදිරියට ආපු රූපය ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගත් බවක් තියෙනවා නම් ඒ රූපයේ කෙරෙහි පවතින ඇල්මද ඡන්දේද රාගයේද යා අතහැරලා දානවා. අනේ අතහැරලා දැමීම පිණිස අර චතුරාර්ය සත්‍ය පරයය හරියට උපකාර වෙනවා. එතකොට මේ විදියට දකින්නකොට යා තුල ඒ විදියට අත්දකින්න ලෝකයේ තුල තණ්හාවක් උපදින්නේ නැහැ. තණ්හාවක් උපදින්නේ නැති නිසා මොකද අර ප්‍රියමధుර භාවයෙන් පිළිගත්තොත් නේ එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. එතන තණ්හා උපදින්නේ. දැන් මෙතන තණ්හාව උපදින්නේ නැහැ. මොකද එයා රූපේ ඇත්ත කතාව දැන් දන්නවා. එහෙමනම් අර රූපේ ඇත්ත කතාව දැනගන්න විදියට චතුරාර්ය සත්‍ය පරයයන් රූපය දිහා, ශබ්දේ දිහා, මේ ආදී ලෝකයේ දිහා බලන්න අපි කුසලතාවයක් හදා ගන්න ඕන. රූපයේ ඇත්ත කතාව දන්නේ නැතුව අනේ පින්වත්නි රූපයට කෙරෙහි නම් තණ්හා කරන්න එපා කියලා කිව්වට වැඩක් නැහැ. ඒක නිකම්ම කතාන්දරයක් විතරයි. ඒක ඇත්තටම නිකම්ම කතාන්දරයක් විතරයි. ඒ නිකම්ම කතාන්දරයක් විතරක් නිසා එයා අනිමිත්තානුපස්සනාව වඩන්න අවශ්‍යයි. ඒ අනිමිත්තානුපස්සනාව වඩනකොට නිමිත්ත ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. අර ප්‍රියභාවයෙන් මధుරභාවයෙන් පිළිගත් නිමිත්ත යා තුළ බැහැර වෙන්න පටන් ගන්නවා. ඒ අනිමිත්තානුපස්සනාව විශේෂයෙන්ම වඩන්නේ ඇස ඉදිරියට එන රූපය කෙරෙහි. මොකද ඇස ඉදිරියට එන රූපය කෙරෙහි අනිමිත්තානුපස්සනාව වඩන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. මොකද මේ රූපයේ ප්‍රිය මధుරභාවයෙන් පිළිගත්ත නිසානේ තණ්හා උපදින්නේ. ඒතර මෙන්න මේ තණ්හා උපදින්නේ නැති විදියට ලෝකේ අත්දකින්න තමයි අර සම්මා දිට්ඨිය තව දුරටත් පිරිසුදු වෙවි හරියට මණිකක් බලන පැත්තෙන් උපදා ගන්නවා වගේ මණිකක් උපමට්ටම් කරනවා වගේ සම්මා දිට්ඨිය දිස්නි ගහන විදිහ අර බලන පැත්තෙන් උපමට්ටම් කරන විදියට සම්මා දිට්ඨියම ඇති කර ගන්නවා. මොකද මේක වැදගත්ම දේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු කිසිම අංගයක් නෙමෙයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය පිනිස උපකාරාර්ථයෙන් වැදගත් වෙන අංග තමයි අනිත් ඔක්කොම. එතකොට අනිමිත්තානුපස්සනාව වඩනකොට එයාට අර ප්‍රියමధుර භාවයෙන් නිමිති වැටහෙන එක නවතිනවා. එයා ඒ රූපය තුල තවදුරටත් ඒ නිමිති වැටහෙන්නේ නැති විදියට කල්පනා කරන්න රූපේ යථාර්ථය හොඳට දැනගන්නවා. මොකද්ද රූපේ යථාර්ථය? රූපය කියන්නේ සතර මහා ධාතුවකින් ඇතිච්ච එකක් කියලා එයා දකිනවා. සතර මහා ධාතු වෙන් කළාට පස්සේ ඒ රූපේට අපි දීපු ඝන සංඥාවත් එතනම අයින් වෙලා යනවා. අයින් වෙලා ගියාට පස්සේ
අර පෙනුණු යථාර්ථ අර පෙනුණු සංඥාව පේන්නේ නැහැ. රූපයට දුන්න සංඥාව පේන්නේ නැහැ. දැන් gedara කියලා ගත්තොත් gedara කියන එක තුල ඝන සංඥාවක් තිබුණාට ඒකට මధుර ප්‍රිය මధుර භාවයෙන් පිළිගත්තට මේ gedara කියලා කියන්නේ සතර මහා ධාතුවක සුසංයෝගයක් නේද කියලා දැක්කොත් ඇත්තටම ගෙවල් දිහා එහෙම බලන්න ඕන කියලා නෙමෙයි මං කියන්නේ. මේ සවිඥානික කයවල් දිහා එහෙම බලන්න ඕන. සම්මාදිට්ඨිය හදාගන්න. උදාහරණයකට මං කිව්වේ gedara තියෙන්නේ ඔක්කොම වෙන් කරාම සිමෙන්ති, කළු ගලුයි, ගඩොලුයි, වැලි, වතුරයි ඕවා නේද තියෙන්නේ gedara. ඔය ටික ඔක්කොම වෙන් කළොත් එහෙම ඔය වෙන් කරපු තැන gedara කියලා කියන්නේ නෑනේ. වෙන් කරපු තැන අර ඝන සංඥාවක් පීඨා තිබුණා නම් ඒ ඝන සංඥාව සම්පූර්ණයෙන්ම බැහැර වෙලා යන්න පටන් ගන්නවා. බැහැර වෙලා යන්න පටන් ගන්නවා. ඒතකොට මේ ඝන සංඥාව බැහැර වෙලා යනකොට පින්වත්නි එතකොට යාට නිමිති කොහොමත් වැටහෙන්නේ අර ඝන සංඥාවෙන් නිමිත්ත වැටහෙන්නේ නැහැ. ඇයි ඒකේ යථාර්ථය අයියා දකින්නේ. එතකොට මෙන්න මේ නිමිත්ත නොවැටහෙන තෙක් අර ප්‍රිය භාවයෙන් මధుර භාවයෙන් පිළිගත්ත ලෝකයේ කෙරේ පවතින නිමිත්ත නොවැටහෙන තාක්කල් පින්වත්නි අනිමිත්තානුපස්සනාව වඩන්න ඕන. අනිමිත්තානුපස්සනාව වඩන්න ඕන. එතකොට මෙතන අඩුවක් තිබ්බොත් පින්වත්නි ඇත්තටම රහත් වෙන්න බෑ. සෝවාන් වුණත් රහත් වෙන්න බෑ අනිමිත්තානුපස්සනාවේ අඩුවක් තිබ්බොත්. ඒ විදියට වඩනකොට එයාට බාහිර ප්‍රිය බාඳුර භාවයෙන් පිළිගන්න රූපයක් එයාට මුණ ගැහෙන්නේ නැහැ. රූපේ ඇත්ත කතාවයි දකින්නේ. මේ දැක්මත් එක්ක මේ ශ්‍රාවකයා අප්පනිහිතානුපස්සනාව ඊළඟට වඩන්න ඕන. අප්පනිහිතානුපස්සනාව. අප්පනිහිතානුපස්සනාව වඩනකොට තමයි පින්වත්නි මේ ලෝකයේ සතුටින් ප්‍රාර්ථනා කර කර ඉන්න ගතියක් තිබ්බනම් ඒ සතුටින් ප්‍රාර්ථනා කර කර ඉන්න ගතිය බැහැර වෙන්න පටන් ගන්නවා. එතකොට මේ සතුටින් ලෝකයේ හැමදාමත් රූප ප්‍රාර්ථනා කරනවා, ශබ්ද ප්‍රාර්ථනා කරනවා, රස ප්‍රාර්ථනා කරනවා, පහස ප්‍රාර්ථනා කරනවා, ඊට පස්සේ අතීත අනාගත භවය ප්‍රාර්ථනා කරනවා, රූපය ප්‍රාර්ථනා කරනවා, වේදනාව ප්‍රාර්ථනා කරනවා, සංඥාව ප්‍රාර්ථනා කරනවා, සංස්කාර ප්‍රාර්ථනා කරනවා, විඥානය ප්‍රාර්ථනා කරනවා. මේ විදිහට බලද්දී මුළු විශ්වයේම ප්‍රාර්ථනා ගොන්නක් එක්කයි මේ අසුරුතවත් පෘථග්ජනයේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. මේ ප්‍රාර්ථනා කර කර ඉන්න තාක්කල් පින්වත්නි මේ සංස්කාරමයි ප්‍රාර්ථනා කරන්නේ. සංස්කාරවල ස්වභාවය අනිත්‍යතාවය. සබ්බේ සංඛාරා අනිච්චා. සියලු සංස්කාර අනිත්‍යයි. සංස්කාරම ප්‍රාර්ථනා කරනවා නම් ඒක මොනතරම් වැරදි කල්පනාවක්ද? මොකද සංස්කාරවල යථාර්ථයම අනිත්‍යතාවය. අනිත්‍යතාවයෙන් යුතු සංඛාර ලෝකයක් මොකට ප්‍රාර්ථනා කරන්නද? මොනවටද ප්‍රාර්ථනා කරන්නේ? ඒ නිසා පින්වත්නි ප්‍රාර්ථනා කරන ගතියක් තිබ්බනම් ඒ ප්‍රාර්ථනා කරන ගතිය සම්පූර්ණයෙන් යාගේ ජීවිතෙන් ආයින් වෙලා යනවා. ඒකට තමයි මේ මොකද යා මේ ඉෂ්ඨකාන්ත මනාප රූප ප්‍රාර්ථනා කර කර ඉන්නවා. නමුත් එයා දැනගන්නවා මේ ලෝකේ මේ සංකාර ගොඩක් තියෙන. ඇහැ ඉදිරියට එන රූපයත් සංකාරය. මේ සංකාරي මම මොකටද ප්‍රාර්ථනා කරන්නේ? සකස් වෙච්ච දෙයක් නම් ඒක සකස් වෙච්ච දේ බව මුලින්ම පින්වත්නි අනිමිත්තානුපස්සනාවෙන් හොඳටම දැනගත්තා. පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච දෙයක් මේක. ඉතින් මෙහෙම සකස් වෙච්ච දෙයක් මොකටද ප්‍රාර්ථනා කරන්නේ? ප්‍රාර්ථනා කරන දේ ලැබෙන්නේ නැහනේ. ඇයි මේකේ පරමාර්ථය තුල ප්‍රාර්ථනා කරන දේ නැහනේ පින්වත්නි. බුදු පිළිමයක් ගත්තත් පින්වත්නි වැලිගල් මේ සිමෙන්ති වතුර මේ ටිකනේ බෙදලා බලනකොට. ඉතින් ඒ නිසා මේ තුලින් බුදුරජාණන් වහන්සේව ප්‍රාර්ථනා කරන එක කිසි තේරුමක් නැහැ කියලා පරමාර්ථය හැටියට දැනගන්නවා. එයා ඊට පස්සේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න උත්සාහ කරනවා. ධර්මයේ තුලින් භාග්‍යවතුන් වහන්සේට සමීප වෙන්න උත්සාහ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙනවා කියන්නේ ධර්මයේ තුලින්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා නේද තථාගතයන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ. මානිනි යමෙක් ධර්මයේ දකින්නවද ඔහු මම දකින්නවා කියලා නේද බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙම නේද බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළේ. ඒ නිසා පින්වත්නි යමෙක් බුදුරජාණන් වහන්සේ දකින්න ක්‍රමය
එයාට පැහැදිලිව ධර්මයේ හරහා වුණත් තේරෙනවා මේ අපනිහිතානුපස්සනාව වඩනකොට. මං කියන්නේ බුදු පිළිම වහන්සේ නමක් තුල ශ්‍රද්ධාව ඇති කරගන්න මූලික වශයෙන් උදව් වෙනවා. ඒ තුල පරමාර්ථයේ දකින්නකොට අපිට වෙනස් විදිහේ තැනක ප්‍රඥාවක් අවදි වෙන්න පටන් ගන්නවා. අපනිහිතානුපස්සනාව. මොකක්ද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? අපි මේ ලෝකේම ප්‍රාර්ථනා කරගෙන යන මේ ලෝකේම සංඛාර ගොන්නක් නේ පින්වත්නි. සංඛාරවල ආවේනික රීතිය මොකද්ද? සංකාරයකට ආවේනික ස්වභාවය මොකද්ද? ඇහැ ඉදිරියට එන රූපේ සංකාරයක්, කන ඉදිරියට එන ශබ්දයේ සංකාරයක්, නාසය ඉදිරියට එන ගඳ සුවඳ සංකාරයක්, දිව ඉදිරියට එන රසයේ සංකාරයක්, කය ඉදිරියට එන පහස සංකාරයක්. මෙබඳු සංකාරවල ස්වභාවය තමයි අනිත්‍යතාවය. අනිත්‍යතාවයේ නිසයි අපිට පින්වත්නි නිමිති වැටහෙන්නේ නැත්තේ, නිමිති ගන්න බැරි. ඒ අනිත්‍යතාවයේ තියෙනවා නම් ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? ඇස ඉදිරියට එන රූපය ප්‍රාර්ථනා කරනවා කියන්නේ දුක ප්‍රාර්ථනා කරනවා කියන එකයි. මොකද ඇස ඉදිරියට එන රූපේම අනිත්‍යයි. අනිත්‍ය වෙන රූපයක් ප්‍රාර්ථනා කරලා දුක නෙමෙයිද තුරුල් කරගන්නේ. මේ විදියට අපනිහිතානුපස්සනාව වඩනකොට සම්පූර්ණයෙන් අවිද්‍යාවෙන් වැහිලා ඉන්න, අවිද්‍යාවෙන් ප්‍රාර්ථනා කර අවිද්‍යාව මතම හිටගෙන ප්‍රාර්ථනා කර යන ගතිය ටිකෙන් ටික බැහැර වෙලා යන්න පටන් ගන්නවා. අන්න එතකොට යාට රූපේ පිළිබඳ තව දුරටත් දැක්ම තීව්‍ර වෙනවා. ඒ දැක්ම තීව්‍ර වෙනවා කියන තව දුරටත් සම්මාදිට්ඨියම පැහැදිලි වෙනවා කියන එකයි. සම්මාදිට්ඨියම පොලිෂ් වෙනවා කියන එකයි. ඊළඟ එක තමයි ශුන්්‍යතානුපස්සනාව. අනිමිත්තානුපස්සනා, අපනිහිතානුපස්සනා, ශුන්්‍යතානුපස්සනා. මේක තමයි මේ බණක් අහලා මේවා රූපේ ප්‍රිය මధుර භාවයෙන් පිළිගන්න එපා කොට වැඩක් නැහැ. මේ විදිහට මේ කර්මස්ථාන තුන ඔස්සේ හිත පුහුණු කරන්න ඕන. ශුන්්‍යතානුපස්සනාව තුලින් ශූන්‍යතාවයේ දකින්නකොට තමයි ආත්මීය වශයෙන් ඇස ඉදිරියට එන රූපයට බැහැගෙන ඉන්න ගතියක් තියෙනවනේ. ඒ ආත්මීය වශයෙන් බැහැගන්නේ ප්‍රිය මధుර භාවයෙන් පිළිගැනීම තුලම යා බැහැ ගන්නවා රූපයට. ප්‍රිය මధుර භාවයෙන් පිළිගැනීම තුලම ශබ්දයට බැහැ ගන්නවා පින්වත්නි. ප්‍රිය මధుර භාවයෙන් පිළිගැනීම තුලම යා ඇස කන නාසය දිවකය මනස තුලින් අත්දකින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදියට එයා බැහැ ගන්නවා පින්වත්නි. පැණිහැලියක වහලා ඉන්න ඇඹලෙක් වගේ එයා රූපය තුල බැහැගෙන ඉන්නවා ආත්මීය වශයෙන්. ශබ්දය තුල බැහැගෙන ඉන්නවා ආත්මීය වශයෙන්. මෙන්න මේ ආත්මීය වශයෙන් බැහැගෙන ඉන්න නිසාමයි පින්වත්නි ප්‍රිය මధుර භාවයෙන් රූපේ පිළිගන්නේ. එහෙමනම් ප්‍රිය මధుර භාවයෙන් පිළිගන්නේ ආත්මීය වශයෙන් බැහැගෙන ඉන්න එක නිසා නම් ආත්මීය වශයෙන් පවතින ස්වභාවයේ බැහැර වෙලා යන විදියට ඇසින් රූපය අත්දකින ලෝකය තුල යථාර්ථය දැනගන්නයි දැන් තියෙන්නේ, වෙන මොකක්වත් නෙමෙයි. ඒතර ශුන්්‍යතානුපස්සනාව වඩනකොට ආත්මය කියලා බැහැගෙන ඉන්න ගතියක් තියෙනවා නම් ඒක අයින් වෙලා යනවා. අයින් වෙලා යනකොට ඒ අයින් වෙච්ච තැනක යාට ඇස ඉදිරියට එන රූපය ආදී යථාර්ථය තේරෙනවා. එතකොට යා ඇස ඉදිරියට එන රූපය ප්‍රිය භාවයෙන්, මధుර භාවයෙන් පිළිගන්නේ නැහැ. ප්‍රිය භාවයෙන්, මధుර භාවයෙන් පිළිගන්නේ නැහැ කියලා කියන්නේ යා තුල තණ්හාව උපදින්නේ නැහැ කියන එකයි. තණ්හාව නම් දුකට හේතුව, තණ්හාව නැහැ කියන්නේ දුක නැහැ කියන එකයි. තණ්හාව නිරුද්ධ වෙනකොට දුක නිරුද්ධ වෙනවා. ඒකට පිළිවෙතට දැන් යා බැහැගෙන ඉන්නේ. ඇයි? සම්මා දිට්ඨිය ඉපදිලායි තියෙන්නේ. තව දුරටත් එතන ඉන්න ශ්‍රාවකයා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. පින්වත්නි, අනිමිත්තානුපස්සනාවත්, අපනිහිතානුපස්සනාවත්, ශුන්්‍යතානුපස්සනාවත් තව දුරටත් බාහිර ලෝකයේ පිළිබඳවත්, අභ්‍යන්තර ලෝකය පිළිබඳවත් තව දුරටත් බලන්නයි තියෙන්නේ. ඒ තවදුරටත් මේ විදියටම බලනකොට ඒ බැල්ම තුල, ඒ දැක්ම තුල ඒ ශ්‍රාවකයාගේ දැක්ම තව දුරටත් තියුණු වෙන්න පටන් ගන්නවා. ඒ තියුණු වීම තුල තමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වෙච්ච කෙනත්
අනිමිත්තානුපස්සනා, අප්පනීතානුපස්සනා, ශුඤ්ඤතානුපස්සනා වඩනකොට සකදාගාමි වෙනවා. සකදාගාමි වෙච්ච කෙනා තමුතුෙන් කරන්න දෙයක් නැහැ. එයාත් වඩන්න තියෙන අනිමිත්තානුපස්සනාවයි, අප්පනීතානුපස්සනාවයි, ශුඤ්ඤතානුපස්සනාවයි. එතකොට එයා අනාගාමි වෙනවා. අනාගාමි වෙච්ච කෙනෙකුත් අනිමිත්තානුපස්සනා, අප්පනීතානුපස්සනා, ශුඤ්ඤතානුපස්සනා වඩනකොට අරහත් වෙනවා. රහත් වෙච්ච උත්තමීකුත් තාව දුරටත් උන්වහන්සේට කරගන්න දෙයක් නැහැ. උන්වහන්සේට සම්මාදිට්ඨිය ප්‍රතිවේද වෙලා ඉවරයි. තවදුරටත් උන්වහන්සේට දැක්ම හදාගෙන කරගන්න දෙයක් නැති වුණාට උන්වහන්සේත් කරන්නේ අප්පනිහිතානුපස්සනාවම, අනිමිත්තානුපස්සනාවම, අප්පනිහිතානුපස්සනාවම, ශුඤ්ඤතානුපස්සනාවම තව දුරටත් දියුණු කරන එකයි. ඒ දියුණු කරනකොට සුඛ විහරණයක් උපදිනවා මේ ජීවිතයේ තුලදීම ඒ උත්තමයට කරගන්න දෙයක් නැහැ. ඉතින් මේ විදියට බලනකොට එයාට පින්වත්නි සම්මාදිට්ඨියම සම්පූර්ණ වෙනවා. සම්මාදිට්ඨිය සම්පූර්ණ වීම පිණිස පරිබාහිරව ඉතුරු ආර්යංග 6ම උදව් කරන. එහෙනම් වැදගත්ම දේ තමයි සම්මාදිට්ඨිය තුල ශක්තිමත් වෙන එක. සම්මාදිට්ඨිය තුල මේ කියපු වැඩපිළිවෙල තුල ඔය සම්මා සමාධියද, සම්මා සතියද, සම්මා වායම ඔක්කොම වැඩෙනවා පින්වත්නි. ඒවා අමුතුවෙන් දැන් කොතනද මේ අප්පනීතානුපස්සනාව තුළ සම්මා සමාධිය වැඩෙන්නේ කියලා අහන්න දෙයක් නැහැ. අප්පනීතානුපස්සනාව කියන්නේම සම්මා සමාධියට. ශුඤ්ඤතානුපස්සනාව කියන්නේම සම්මා සමාධියට. ඒ සිහිය සම්මා සතිය පවත්වන ඒ කෙරෙහිම Tamanගේ අවධානය වෙනත් සංස්කාරවලට හිත දුවන්නේ නැති වෙන්න බැහැගෙන ඉන්නකොට ඒ තුල සම්මා සතිය වැඩෙන්නේ. ඒ තුල ඇති වෙන වීරිය තුල සම්මා වායාමයයි තියෙන්නේ. ඒ නිසා ඒවා අමුතුවෙන් වඩන්න කියලා කියන්න දෙයක්වත් නැහැ. අමුතුවෙන් වඩන්න කියලා කියන්න දෙයක්වත් නැහැ. මේ වැඩිම තුලම ඒ ශ්‍රාවකයාගේ දැක්ම සම්පූර්ණ වෙලා අවබෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න මේ ආධ්‍යාත්මික වැඩපිළිවෙල යාට පුදුමාකාර අනුග්‍රහයක් සපයනවා. ඒ නිසා සම්මාදිට්ඨිය ප්‍රතිවේද කර ගැනීම පිණිස අද මේ පින්තුන් මතු කරපු මාතෘකාව හේතු ආසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය නවනගරයේ විශ්කම් විහාර මහවත ලිපිනේ පදිංචි රමණී සෙනවිරත්න මහත්මිය, එවැගේම එස් ජයසේකර මහත්මයා, මාතර පල්ලිමුල්ල පදිංචි සී දහනායක මහත්මිය, එවැගේම ජේ ජයසේකර මහත්මයා, දෙය්යන්දර දංහේනේ පදිංචි කේ ජයසේකර මහත්මිය, ගාල්ල අංකොක්කාවල පදිංචි සුනේත්‍රා සෙනවිරත්න මහත්මිය කියන පින්නතුන් දායකත්වයේ දරනවා. ඒ හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දිගාසිරි සම්පත්තියම සැලසේවා, උතුම් නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ ඇත්තන් අරමුණු කරනවා හබරාදුව බෙලිකොළපේ රත්න නිවසේ පදිංචිව සිටි අභාව ප්‍රාප්ත වුණු ජී.කේ සෙනවිරත්න පියතුමන්ට සහ නන්දා සෙනවිරත්න මෑණියන්ට අනුමෝදනා කිරීම, දෙය්යන්දර පරපාමුල්ල රත්නවිලා නිවසේ පදිංචිව සිටි අභාව ප්‍රාප්ත වුණු පී ජයසේකර පියාණන්ට සහ අයි රත්නායක මෑණියන්ට අනුමෝදනා කිරීම, කඹුරුපිටියේ නාරන්දෙනියේ පදිංචිව සිටි අභාව ප්‍රාප්ත වුණු ආර්යදාස දහනායක යාපාපියතුමාටත් එච්.කේ විමලාවති අකුරැස්සහාමිනී මෑණියන්ටත් අනුමෝදනා කිරීම, දෙය්යන්දර දංහේනී පදිංචිව සිටි අභාව ප්‍රාප්ත වුණු විශ්‍රාමික විදුහල්පති W.G. සමරසේන ස්වාමි පුරුෂයාටත්, ගාල්ල අංකොක්කාවල එගොඩ කනත්තේ පදිංචිව සිටි අභාව ප්‍රාප්ත වුණු විශ්‍රාමික විගණන නිලධාරී D.H. ගාමිණී ගුණතුංග ස්වාමි පුරුෂයාණන්ටත්, පදලංගල පදිංචිව සිටි හදිස්සි අනතුරකින් අභාව ප්‍රාප්ත වුණු ඉරේෂා ඩයස් දියණිය ඇතුළු වර්ග පරම්පරානුගතව පරලෝ සැපත් වුණු සියලුම ඥාතීන්ගේ භවගාමී සසර සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසලානි සංසයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම පින්වත්නි, බලාපොරොත්තු වෙනවා මේ කුසලානි සංසයන් අනුමෝදනා කරන්නට. විශේෂයෙන්ම
ඉහත සඳහන් පවුල්වල සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරලා තියෙනවා. දෙසැම්බර් 21 වන දිනට සිව්වන ජන්මදිනයේ යෙදෙන පිනිදී යහන්යා ජයසේකර මිනිබිරියට නිදුක් නිරෝගී සුව තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා තියෙනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් උතුම් නිවන් අවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානයත් දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය ඉතාම ඉක්මනින් සමනය වෙලා ලක්වාසී ලෝකවාසී හැම දිනාටම කායික මානසික සුව සහනය ප්‍රාර්ථනා කරලා තියෙනවා. මේ ධර්ම දේශනාවට සම්බන්ධ වූ සියලුම දෙනාටත් ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. හැම දිනාටම මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මියගිය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් සියලුම දිනාටත් සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිස මේ කුසල් බලවත් වේවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අවීචයේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් උතුම් නිවන් දොරටුවක් පිණිසම මේ කුසල් බලවත් වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං